දේශනා ප්‍රංශේ පදිංචි කුමංගා හෙට්ටිහේවා මහත්මයා තුළු පවුලේ සියලු දෙනා සහ ජායල ලේක් සිටිහි අංක 384 නිවසේ පදිංචි නිර්මලා ධර්මසේන මහත්මිය තුළු පවුලේ සියලු දෙනා විසින් බැතිබර දායකත්වය දරනවා. මිනිස් සිතකල් පවන සිංහල බුදුදහමේ ශක්තියෙන් සුවපත් කරගෙන පාරමිතාව ධර්ම සාක්ෂිනා අද නිත්‍යයෙන් ධර්ම දක්ෂිනාවට වැඩමකට වදාළ ගෞරවනීය ස්වාමීන් වහන්සේ උඩුපිල දෙවිකුට විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති යෝගිත ධම්මසිරින් මහත්මෝ කොතුල්ල සීදේනික යෝගාශ්‍රමාධිපති පූජ්‍යපාද බණ්ඩාරවිල අමිතානන්ද ස්වාමීන් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්සේ සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සංගම්මං මුනි රාජත්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කෝදං ජයේ විප්පජයමානං සංයෝජනං සම්බමතික්ඛමෙය්‍ය සංනාම රූපස්මින් අසංජමානං අකිංචනං නානුපතන්ති දුක්ඛාති සද්ධාවන්ත වාසනාවන්ත ගුණගරුක බුද්ධිමත් පින්වත්නි අද දින ධර්මදේශනාවේ දායකත්වය දරන්නේ රොග්ගහවිල වල්පොල්ල අංක 44 දී නිවසේ පදිංචි ටී.ටී. සමන්ත ජයවර්ධන ගෝනා මහත්මිය තුළු පවුලේ සියලු දෙනා ඒ වගේම මාතර ඉසදී නගරයේ පදිංචි දයාවති කිරින්දේවා ගුරුමෑණියන් ප්‍රියන්ත විමල ගුණ මහත්මයා තුළු පවුලේ සියලු දෙනා ප්‍රාන්තයේ පදිංචි කුමංගා හෙට්ටිහේවා මහත්මිය තුළු පවුලේ සියලු දෙනා ජයල ලේක් සිටි නිවාස අංක 384 නිවසේ පදිංචි නිර්මලා ධම්මසේන නෝනා මහත්මිය ඇතුළු පිරිස. පින් පුරන වස්සාන සමයේ පින් පුරන බෝසත් ජීවිතයක් ගත කරන්නට කැමැති අපේ රත්තරන් දෙමව්පියෝ මේ රත්තරන් තරුණ පුතාලා දුවලා පමණක් නෙවෙයි මේ රත්තරන් පුංචි දූ පුතුන් මේ මොහොතේදී බලාපොරොත්තු වෙන්නේ සසර දුකින් නිදහස් වී සංසාර ගමන අවසන් කොට ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දුම්නස් කියන මේ සියලු දුක්ඛයන්ගෙන් අත මිදී නිවන් දකින්න හැටි තේරුම් ගන්න අවබෝධ කරගන්න. මම මේ වචන පාවිච්චි කරන්නේ අද බොහෝ බෞද්ධ පින්වතුන් නිවන් ප්‍රාර්ථනා කරන ඒ වගේම ලෞකික ලෝකෝත්තර සැප ප්‍රාර්ථනා කරලා ලැබෙන දේවල් නෙමෙයි. ඒ ප්‍රාර්ථනා කරන දේ සිද්ධ කරගන්නට තම තමන් තුළ සම්මා වායාමයේ ක්‍රියාත්මක කරන්න ඕනේ. ඔබ දන්නවනේ මේ දුර්ලභ මනුෂ්‍යාත්මයක් ලැබිලා දුර්ලභ ශන සම්පත්ති ලැබිලා සත්පුරුෂ ආශ්‍රයකට යොමු වෙලා සද්ධර්ම ශ්‍රවණය කරන්ට ලැබෙන්නේ පුබ්බේත කත පුඤ්ඤක. පෙර කරන ලද කුසලයක විපාකයක් හැටියට පින් ඇති තැනක ඉපදුනහම
ඔබ ලෝකයේ කොතනක කොයි රටක ජීවත් වුණා ඔබට පින්කම් කරගන්න අවස්ථාව ලැබිලා තියෙන්නේ ඔබේ දූ දරුවන්ට හොඳ නරක තේරුම් අරගෙන තමන්ගේ ජීවිතෙන් නරක බැහැර කරලා යහපත් ගුණගරුක ජීවිතයක් ගත කරන්න ලැබිලා තියෙන්නේ පරම්පරාවෙන් පරම්පරාවට මේ සීල ගුණගම් ආරක්ෂා කරන දෙමව්පියෝ ලැබිච්ච නිසා. අද දින මෙම ධර්ම දේශනාවේ දායකත්වයේ දරන ප්‍රාන්ත ජීවත් වෙන ධර්මිකුත් තමන්ගේ මව් දෙමව්පියන්ට ආශිර්වාද කරමින් පුණ්‍යානුමෝදනා කරමින් පින් කරන්නේ ආශිර්වාද කරන්නේ තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න මුලින්ම ආශිර්වාදය ලැබෙන දෙමව්පියන්. සාහොඳ දරුවන්ට ලෝකෙ කොතනක හිටියත් තමන්ගේ ජීවිතයට අතහිත දුන් මව්පියෝ අමතක කරන්න බෑ. තමන්ගේ ජීවිතයට අතහිත දුන් ඒ මව් පාර්ශ්වය පිය පාර්ශ්වය අපේ ආච්චිලා සීයලා මුතුන් මිත්තෝ ඥාතීන් අපේ ජීවිතයට බොහෝ සෙයින් අතහිත දීලා තියෙනවා. අඩුම ගානේ එක බත් වේලක්වත් කන්න දීලා තියෙනවා නේ ආච්චියන් සීයලා ඉදිරිය කාලේ. මේ ගුණය අමතක කරන්න බෑ. කලගුණගත් මිනිසෙක් නොවි කිසි දවසක මගඵල නිවන් අවබෝධ කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළනේ සත්පුරුෂයෙක් වෙන්න කරුණු පහ. යෝවේ කතඤ්ඤෝ කතවේ දිදීරෝ කලගුණ දන්නා මිනිසෙක් වෙන්න. ප්‍රතිපත්ති නොකස් වෙනස් නොකරන විහිර ගුණ ඇති පුද්ගලෙක් වෙන්න. හතුරුකම් දුරලා මිතුරුකම් වැඩි දියුණු කරන මිතුරුකම් රැකගන්න උතුම් සත්පුරුෂයෙක් වෙන්න. තමන් භක්තියට වඩා ශක්තිය පෙන්වන්න එපා. තමන්ට යමක් කමක් තිබුණයි කියලා ලොකුකම් පෙන්වන්න යන්න හොඳ නැහැ. තමන්ගේ කායික ශක්තිය මානසික ශක්තිය තිබුණයි කියලා ඒවා අනිත් අයට පෙන්වන්න යන්න හොඳ නැහැ. ධනය බලය කුලය නිලය ඉපදුනාට පස්සේ ලැබෙන බොහෝ දේවල් එච්චර ලොකුවට හිතන්න එපා. ඒකට වඩා ශක්තියට වඩා භක්තියම වැඩි දියුණු කරන්න. බෞද්ධ දර්ශනයේ ඉගෙනගත්ත දරුවෙක් හැටියට මේ ශක්තිය ටික කාලයයි තියෙන්නේ. ඔබ හිතන්නේ මම ධනවතා මම බලවතා මම ශක්තිවන්තයා කියලා මායාවක පැටලෙන්නේ දුර්වල මනසක් තියෙන අය. ඒ නිසා ශක්තියට වඩා භක්තිය රැක ගැනීම තමයි හොඳ සත්පුරුෂයෙකුගේ ලක්ෂණ. දුක්ඛිතස්ස සක්කච්ඡ කරෝති කිච්ච මනයම දුක්ඛිත සත්‍යයකටපත් වුණොත් මිනිස්සෙක් පොතිරි සංසතේ ඒ දුකට පත්වෙච්ච කෙනා අමතක කරලා අතහැරලා යන්න එපා. තමන්ගේ ජීවිතයේ යම් උපකාරයක් ලැබුණා නොලැබුණා තමන්ගේ ජීවිත කාලේ අපිට පුළුවන් නම් වැඩි දිරිසකට අපිට උපකාරයක් කරලා මැරෙන්න. සතපහපත් පිළිගන්නේ නැහැ කෙනෙකුට hina වුණාම නැවත hina වෙලා කෙනෙක්ගේ දසසිත සුවපත් කරන්නේ hinaවෙන් පුළුවන්. hinaවට සල්ලියන්නේ තමන්ගේ පාරිදි සමාජයේ නැත්නම්ලගේ මුණ ගැහෙන අයට අධ්‍යක උසලා ආයිබෝවන් කියලා කියන අපිට මොකෝ අමාරුවක් තියෙනවද? ආයිබෝවන් කියලා කියනකොටම තමන් ළඟ ඉන්න පුද්ගලයාගේ හිත සුවපත් වෙනවා. හිත සතුටු වෙනවා. ඒ තව කෙනෙක්ගේ හිත සතුටු කරන්න අපේ හිත සතුටු වෙලා තියෙනවා. මේ සියලු සත්‍යයන්ගේ සිත් සතන් සතුටු කරන්නට පුළුවන් කමක් තියෙනවා. ඒක ඇත්ත වශයෙන්ම හොඳ සත්පුරුෂයෙකුට. දුකින් ඉන්න කෙනෙකුට, තනියෙන් ඉන්න කෙනෙකුට, හුදකලාවේ ඉන්න කෙනෙකුට, ආදරයෙන් පරාජය වෙලා ඉන්න කෙනෙකුට, අහිමි වෙලා ඉන්නකොට තමන්ගේ ප්‍රේමකා ප්‍රේමකිය බිරිඳ ස්වාමියා මව්පියන් යහළු මිත්‍රාදීන් කියනකොට එක විදියක් නැතිකොට එක විදියක්. සාමාන්‍යයෙන් පුදුදුන් එකට ලක්ෂණය තමයි තියෙනකොට අපිට මොකද තේරෙන්නේ නැහැ තියෙන නිසා අපි බොහෝ අයට මේකුත් උපකාර කරනවා. මේ ලෝභීව කරන්න පුළුවන් හැම උපකාරයක් කරනවා. හැබැයි අපිට වැරදිච්ච දවසට අපිට බැරි වෙච්ච දවසට එක්කෙනෙක්වත් අපේ කිහිපයක් අපේ තනියට අපේ දුක සැප බෙදා ගන්න ඉන්නේ නැහැ. ඔබටත් එහෙම වුණා නම් හිතේ දෝගන්න එපා. අද මේ සමාජයේ තුල අපට දකින්න බොහොම අඩුම දේ තමයි කෙනෙක් දුකටපත් වුණාම දුකටපත් වෙච්ච පුද්ගලයා දිහා බලලා හිනහ වෙන මිනිස්සු වැඩි. තව තවත්
ඒ විදිහේ දුකට වැටෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනා කරන අය ටෙලිනාට්‍යයක් ගත්තත් චිත්‍රපටයක් ගත්තත් වෙන පුවත්පතක කෙටි කතාවක් මොනවා හරි දෙයක් බලනකොට ඉගෙන ගන්න දෙයක් නැති තරම් යම් ලක්ෂණයක් තියෙනවා නම් හැකියාවක් තියෙනවා නම් ඒ හොඳ දේ දක්ෂකම ඒ හැකියාව දිහා සතුටු වෙන්න පායව දිහා බලන එක ගමේ එක පැදුරේ එකතන හිටපු යාළුවන් අතර තවත් යාළුවෙකුට හරියනවට කැමති නෑ. මේක අසත්පුරුෂුනේ. තව කෙනෙකුට හරියනකොට ඒක දිහා බලලා සතුටු වෙන්න පුළුවන්. ඒක හොඳ සත්පුරුෂුනේ. ලෝකේ සිංහල දෙමළ මුස්ලිම් බර්ග මැලි සියලු ජන කොටස් දිහා බලලා ඒගොල්ලන්ට විපතක් ඇති වුණාම අනේ අපොයි කියලා අපිට හිතනවා නේද? ඒක චේතනාවක් තියෙන හිතකටයි දැනෙන්නේ. තමන්ගේ ජීවිත කාලය තුළදී තව කෙනෙක් දුකටපත් කරනකොට හිනහ වෙන්නේ නැතුව ඒ දුක විවේචනය කරන්න නැතුව තවත් හිත රිද්දවන්න නැතුව කබලෙන් විකටවත් කරන්න නැතුව දුකටපත් වෙච්ච කෙනෙකුට සිහිනෙන් හරි උපකාරයක් වෙද කරන ලැබෙනවා නම් ඒක මහා පිනක් මහා සත්පුරුෂ ගුණයක්. ඒකට පින්නතුනි මාව සත්පුරුෂ ධර්ම පහක් තිබෙනවා. එකක් තමයි කළගුණ දාන්නා බව, සුදුගුණ සැලකීම. සමානව තිබුණ හොඳ ගුණ යහපත් පුරුදු නැති නොකර ආරක්ෂා කරගෙන ප්‍රතිපත්ති වෙනස් නොකොට තමන්ගේ මෞඛ්‍යංග පරම්පරාවෙන් ආපු පුරුදු හොඳකම් බෞද්ධකම් ශ්‍රී ලාංකිකකම් නැති කරගන්න මේ ආරක්ෂා කරගන්න හැම ලෝකෙම උපදින මිනිහෙක් තමන් උපන් මව්බිමට ආදරය කරනවා. වැළුව මෑණියන්ට වගේ රටට ආදරය. තමන් උපන් ජාතියට ආදරය. ඒ වගේම තමන් අදහන ආගමට ආදරය. ආදරේ කරුණාව කියන එක බොහෝම කල්පනාවෙන් අපිට පාවිච්චි කරන්න හොඳ තැන් කීපයක් තමයි වෙන්නේ. තමන් උපකාර කරපු අයට ප්‍රතිඋපකාර කරන්න, පිළිවෙත් වෙනස් කරන්න එපා. පුළුවන් තරම් කාරුණික වෙන්න, ඉතුරු වෙන්න, අතුරු වෙන්න එපා. හතරවෙනි එක තමයි ශක්තිය පෙන්වන්න එපා. භක්තියම හිතේ පුරවාගෙන සමෝධම හිත පහත් කරලා ආචාර සමාචාර කරලා ගෞරවනීය ජීවිතයක් ගත කරන්න පුරුදු වෙනවා. ඒ වගේම තමයි පින්වත්නි දුකිතාස්ස සාක්ෂාත් කරගන්න චිත්තං යමෙක් දුකටපත් වෙනවා මේ දුකටපත් වෙච්චායට පිළිතුරෙනවා. මේක ලෝකෙ කිසි කෙනෙක් ළඟ නැති ගුණයක් ඒ රටේ ඉපදිලා ඉන්න සිංහල දෙමළ මුස්ලිම් බර්ග මැලේසියාලු දෙනාටම මේ ගුණ තියෙනවා. දැන් බලන්න සමහර වෙලේ ජල විපතක් වුණොත් අපේ අය මොන තරම් ආධාර උපකාර කරනවද විකටපත් වෙච්චාය. මේ ගියත් ඇවිල්ලා කාගේ තියෙන දේපල විනාශ වෙලා දුකටපත් වෙනවා. යම් ආධාර පළමුවෙන්ම එකතු කරලා බෙදා හරින පෙරමුණ ගන්නේ මාධ්‍යායතන. ඒවයි වැඩ කරන දරුවෝ මොහොතනම් පිනක් කරලා තියෙනවා. සොතෝරෙන්ට්‍රිකට වතුර ටිකක් දෙන්නේ. ඒ වගේම කොරමයන් කරන අයට ඒවයින් වලක්වගෙන වැරදි වැඩ කරන අය ඒවයින් මඟ හරවගෙන කවට බල වෙච්ච අය පරින් මුදවාගෙන ඥානවනකම් අසත්පුරුෂකම් ඒ ජීවිත වලින් ඈත් කරවලා ඔබ අපි මේකට එක මාර්ගක නිවන් මාර්ගක යොමු කරවන්නට පුළුවන් ගමන් අපි හැමෝටම තියෙනවා. මේ හොඳ දේවල් හොඳ පුරුදු. යමෙක් දුකටපත් වුණොත් දුකටපත් වුණාම දුක ගැන විවේචනය කරගෙනවට වඩා අල්ලතර වේදනාවකින් හරි වැඩිකටයකින් හරි දුකටපත් වෙලා ඉන්න අයට පිළිහිට වෙන්න අපි ළඟ හොඳ සත්පුරුෂ ගුණයක් තියෙනවා. මම හිතන්නේ මේ ගුණය අපි ළඟ තියෙනවා. මම මතක් කළෙත් ඒකයි. සම්මතුර ආධාරයෙන් යන ආධාරය ඕනම විපතකදී අපේ දෙමව්පියන්ට බුදුබව ලැබෙන්නේ අපේ රටේ සිංහල බෞද්ධ පිරිස් අන්නයට වඩා තව කෙනෙක් විපතකටපත් වුණාම මේ විපතෙන් බේරගන්න ජීවිතේ පරදෝල කියලා පිළිත වෙන අය ප්‍රකාර කරන අය ඉන්නවා. අපි මේ ඊතරේදා කතරගමට ගියා. පිරිවෙර වන්දනා කරගෙන මා ඉතාමත්ම ලස්සන සුන්දර භාවනා මධ්‍යස්ථානයක් හදලා තියෙනවා. කතරගම කිරිවෙර වහන්සේට ආසන්න තැනක මැණික් ගඟ අයිනේ
සුන්දර කැලා රොඩක් නැද මොනරු පෙරීලා ඉන්නවා. ගංගා අයිනෙමයි කියන්නේ ආරාමේ ස්වාමීන් වහන්සේලා හත්නමක් විතරගෙන වස්සමාලන් වල ඉන්නවා. ඒ ස්වාමීන් වහන්සේලා බලලා උන්වහන්සේලාගේ තියෙන අනුභවවල ගිහිල්ලා දෙන්න මම අපේ දායක පිරිසක් එක්ක කතරගම ගියා. ඒ කතරගම ගිය වෙලාවේ ඒ අපිව එක්කාසු කරගෙන ගිය පිරිස ඒ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට මේ වස්සමාලන් වල කාලේ දාන ටිකක් පූජා කරන්න ඕනේ කියලා වියලි ආහාර තොගයක් අරගෙන ගියා. ස්වාමීන් වහන්සේලා දාන ටික හදලා දීලා උන්වහන්සේලාට උපස්ථාන කළා. උන්වහන්සේලාට සුව දුක් විමසලා අරන්නේ ගත්තොත් වනගතව බණ භාවනා කරන ස්වාමීන් වහන්සේලාට මේ වස්සාන කාලේ දානයක් දෙන්නේ කොළඹ ඉඳලා කතරගමට මාත් එක්ක ගියා. මේ මහත්තුරු එක මාසයක වැඩ සිටි නිවාසවලට ඉල්ලලා වැඩි හිටි නිවාසවලින් නම්ල තාත්තලා එකතු කරගෙන මට වන්දනාවක් එක්කන් ගිහිල්ලා විනෝද කරලා සතුටු කරලා පින් කර ගන්න අවස්ථාව හදලා දෙනවා. පුංචි ළමයි නිවාසවල ගිහිල්ලා ඒ පාලන අධිකාරියත් එක්ක කතා බහ කරලා ඒ සියලු ළමයි එකතු කරගෙන මට වන්දනාවක් ගිහිල්ලා විනෝද කරනවා ගිහිල්ලා සතුටු කරනවා. ඒ දුකෙන් අසහනෙන් අසතුටෙන් ඉන්න අයගේ හිත සතුටු කරන්න අපිට ඕන තරම් වැඩ තියෙනවා. එවන් අනුන්ට උපකාර කරලා අනුන්ට සංග්‍රහ කරලා සතුටු වෙන්න පුළුවන් මනුෂ්‍ය කොටසකුත් අපේ රටේ ඒ වගේම තව කෙනෙකුට වරදිනවා දැකලා තව කෙනෙක් විනාශ කරන හදාගන්න තව කෙනෙක් නැති කරන්න කටයුතු කරන අය ඉතින් බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ කිනුතුනි දුක්ඛිතස්ස සත්‍වච්ච කරෝති කිච්ඡං දුකටපත් වෙච්ච කෙනෙකුට පීඩ වෙන්න ඒක පුරුදු වෙන්න අපකාර කරන්නේ උපකාරම කරන්නේ ඉතින් මා දැක්කා ඒ අතිත්‍යක් ගිය ගායක පිරිස් අපි පාන්දර සම්බන්ධට හරියට ගියා උදේ පාන්දරපත් දැක්ක පාරයිනේ පින්නති කරුණ ගෑනු ළමෙක් එයාගේ දරුවොත් එක්ක ඖෂධයක් දෙන්නන් කරන කොළ කැඳ ටිකක් හදලා ධාර්මික දානයක් තියෙනවා. ඇත්තටම මේක දානයක්. ඉන්දිරි පාන්දර මේ දානයක් පූජා කළා. කෙනෙකුට දවස ආරම්භ කරන්න පුළුවන් කොච්චර වටිනවද කියලා. කොළ කැඳ ටිකක් හදලා පාරේ අයින් තියාගෙන මේ අසරණ අම්මයි දරුවෝ ටිකයි ඉන්දිරි පාන්දර ඖෂධයක් පූජා කරන්නේ. පූජා මොකලක් ඒක. කැඳ හදන්න යන ඊදම බැලුවම and the work that is in bomb shoot ගානකට විතරන්න පුළුවන්. ඉතින් හැමෝම උදේ පාන්දර කැඳ වැළඳු. ඒක හැමාට. එන්න දැක්කා මා වඩම්මනිගේ මහත්තයා එනෝන මහත්මිය සෑනකේ තිබුණු බොහෝ දේවල් අපේ කැඳ කෝප්පකින් සංග්‍රහ කරපේ කුංචි වෙළඳ අම්මට කුංචි වෙළඳිට ඒ මොහොතේම වෑනකේ තිබුණු ගොඩක් දේවල් වල තෑගි භෝග දුන්නා. ඉතින් කින්නතුනි අපි හැමෝටම සත්පුරුෂයෙක් වෙනවා නම් බොහෝ පින්කම් කරගන්න ඕනේ. අවාසනාවට මේ බෞද්ධ රටක මේ සත්පුරුෂ ධර්ම තිබුණේ විනාශ වෙලා. ඉස්සර අපේ රටේ උපන් හැමෝම ඒ විදිහයි. හැමෝම කලගුණ සැලකුවා. ප්‍රතිපත්ති වෙනස් කරන්නේ හැමෝම හැමෝටම මිතුරුකම් කළා. ඒ විතරක් නෙමෙයි බොහොම ශක්තියට වඩා භක්තිය තමයි අපේ ශ්‍රී ලාංකික ජනතාව තුළ තිබුණේ. කිසි කෙනෙක් තමන්ගේ ලොකුකම් පෙන්වන්නේ කියන්නේ. මොකද තමන්ගේ ලොකුකම තමන්ටයි වටින්නේ අනුන්ට ඒක වටින්නේම නැහැ. නිසා ඒකේ මානකාරකමි බරපතලකම දැනෙන්නේ. හැමෝම ශක්තියට වඩා භක්තිය තමයි හිතේ රඳවගෙන හිටියේ. දුකිතස්ස සත්‍යච්ච කරෝති කිච්ඡං ඒ දුකටපත් වෙන ගුණය දුකටපත් වෙන අයට උපකාර කරන ගුණය ප්‍රති උපකාර කරන ගුණය පිළිත වෙන ගුණය එදිනෝපි අපිට උගන්වලා සිටිනවා. ඉතින් සත්පුරුෂ ධර්මයක් දියුණු කරගත්ත කෙනෙකුට කවදාකවත් සංසාරේ කර්ම විපාකයක් බරපතල ලෙස එන්නේ. අසත්පුරුෂ ගුණයක් මේ හිතේ හැදුනොත් අසත්පුරුෂ ගුණයට බොහෝ දඬුවම් වෙන්නේ අපටම.
නිසා රත්තරන් දෙමව්පියනි අද බලන්න පුතේ පාන්දර පුවත්පතක් දැක්සුති මාධ්‍යයෙන් ප්‍රවෘත්තියක් යවති පළමුවෙන්ම කියන්නේ දවසේ සිදුවෙච්ච මරණ ගාන පළමුවෙන් හැම මිනිසෙකුම ගතසිතේ තියෙන සෞම්‍ය ගුණ විනාශ කරන එක ප්‍රවෘත්ති සහසිතකම් අපරාධ මේ කොහොම අපිට සිද්ධ වෙන්නේ ඉහළ තැන් වලින් පහළ තැන් දැනුවත් කරන්නේ නැහැ පහළ තැනකින් ඉහළ තැනට දැනුවත් කරන්නේ හැමෝටම අසතුටුයි ඉතින් මිනිස්සුන්ගේ දැනුම වඩන ප්‍රධානම ආයතන තමයි මාධ්‍ය ආයතන සුද්ධ රාගයේ වපුරනවා නම් ද්වේෂයේ වපුරනවා නම් මෝහයේ වපුරනවා නම් මානෙ විශ්‍යා ක්‍රෝධයේ වෛරය ඉන්නතුනි ඒ සියල්ල වපුරන අය අනුන්ට නෙමෙයි කරන්නේ තමන්ටම චෝදිම චෝටි අකුසලයක් තුනක් තමන් හිතලා කරනවා නම් අකුසලයක් සිද්ධ වෙන විදිහට කතා කරනවා නම් අකුසලයක් සිද්ධ වෙන විදිහට ක්‍රියා කරනවා නම් ඒ අවසාන ප්‍රතිඵලයේ දුක ඔබ දන්නවද අපි කරන හැම ක්‍රියාවකටම ඵලයක් ඒක තමයි බුදුහාමුදුරුවෝ ලෝකෙට හඳුන්වලා දුන්නේ කර්මය විපාක හේතු ඵලය නම් හේතු පිරිසිදු හේතු ගොනුනොත් එතන පිරිසිදු ඵලයක් අපිරිසිදු හේතු එකතු වුණොත් එහි ඵලයක් එතකොට කුසල කරනවා කියන්නේ හිතේ තියෙන අපිරිසිදු දුරු කරලා පිරිසිදු චේතනා වැඩි දියුණු කරනවා අපිරිසිදු චේතනා බැහැර කරලා පිරිසිදු චේතනා හිත තුළ වර්ධනය කරනකොට වැඩි වෙනකොට රහත් මඟ සමාන්ත තේරුම් ගන්න අවබෝධ කරගන්න පහසුයි. එහෙමනම් පිළිතුරේ අද මාතෘකා කරගත්තේ කර්මයේ කර්ම ඵලය හේතුව හේතු විපාකයේ කොහොමද අපි කරන ක්‍රියාවට පිටුපස්සේ එන්නේ. අපි කතා කරන වචනේ අකුසලයක් වුණොත් ඒ අකුසලයෙන් ලැබෙන කර්ම විපාකය මොකක්ද? අපි සිහිනෙන් හරි සිහිනෙන්වත් පවක් මොකද කුසල කරගන්නේ සම්මා වායාමයේ කිරීම සඳහා මාද තෝරා දක්ිතාමත් වශයෙන් සම්දේශන බුදුරජාණන් වහන්සේ මේ දේශනාව දේශනා කරන්නේ සිමුල්ලත්පුරේදී ඔබ දන්නවා සිමුල්ලත්පුරේ රාජ්‍ය පාලනය කළේ සුද්ධෝදන මහ රජු එතුමේ මේ රාජ පරම්පරාවේ අය සිමුල්ලත්පුරේ තවත් හිටපු ප්‍රකට රජෙක් තමයි සුද්ධෝදන රජුගේ සහෝදරයා අමිසෝදන රජු. මේ අමිසෝදන රජු බොහොම ධාර්මික රජෙක් නේද බුදුරජාණන් වහන්සේගේ තාක්ෂ කුලේ බොරු නොකරන කීම් පුරන රජු. බුදු කෙනෙක් මෙලොවට බිහි කරන්න සුද්ධෝදන රජුගේ ඥානවල මොනතරම් කුසල ශක්තියක් කියන්නේ. දැන් මොහොතක් හිතලා බැලුවොත් සුද්ධෝදන රජු වගේ මහමායා දේවිය පින්වන්ත දෙමව්පියන් නිසා තමන්ගේ දේවලින් මෙලොවට ජාතක වුණු සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ මහා පුදුම විදිහේ තුන් ලෝකයටම පිහිටගෙන උතුම් සත්පුරුෂයන් වහන්සේ නමක් වුණා. ඉතින් මේ ආර්ය වංශයේ පරම්පරාවෙම වදිනා රජ තමයි අමිසෝදන රජු. මේ ගැහැමෙන් දසරාජ ධර්මයෙන් රටවැසියන් ඉවැනි මාර්ගයකට යොමු කරලා රටේ ආර්ථිකය මානසිකත්වය සංවර්ධනය කරන්නේ රජවරුන්ට පුළුවන් වුණේ තමන්ට දැනෙන දුක වගේමයි අනිත් මිනිසුන්ට දැනෙන දුක කියන එක ප්‍රත්‍යක්ෂ අවබෝධයෙන් ලබා දෙන්නේ රජවරු. රාජ මහා මාත්‍යෝ මෙතියමතු ඔක්කොම කල්පනා කළා අපි ලෝකෙ කොහෙන් කඩාපාත් වුණා. මේ රජවරුන්ගේ ගතියක් තිබුණා. අතීතයේ රජවරුන් ජාති ආගම කුලේ ගෝත්‍රේ කුමක්වත් මිනිසුන්ගේ අත්‍යවශ්‍ය දේවල් ලෙහෙසියෙන් පහසුවෙන් ලබනවා. ඒ ජනතාවක් විතරම ප්‍රාර්ථනා කරන ජීවත් වෙන කාලය තුලදී සංසිද්ධ ජීවත් වෙලා මැරෙන දේවල් කියන්නේ. අද නැති සංවර්ධනයක් තව මාස ගානකින් අවුරුදු ගානකින් ලැබිලා අපිට වැඩක් නැහැ.
අද හිතේ නැති දුක සහනය තව අවුරුදු ගානකින් ලැබෙයි කියලා ප්‍රාර්ථනා කරන්නේ. ඒක දිනතුනේ අපි හැමෝම අවුරුදු 60 70 සුළු කාලයක් ජීවත් වෙන්නේ. මේ හැමෝගෙම ජීවත් වීම සුවපත් කරන්නයි අතීතයේ රජවරු රාජ්‍ය පාලනය කළේ. රට සංවර්ධනය කරන්න එපා කියන එක නෙමෙයි. පළමුවෙන්ම මනුෂ්‍යයන්ගේ ආධ්‍යාත්මික සංවර්ධනය කරන්න. ඒකෙන් මිනිසුන්ගේ හිත සතන් සුවපත් කරන්න. රජුට වන්දනා කරන රටවැසියන් හදාගන්න එක රජුගේ වැඩ. රජු දිහා බලලා රජුට ගරු කරන්නේ රජු ධාර්මික වෙනවා. ඒ වගේම රටවැසියන් වගේම රාජ්‍ය පාලනය කරන එක තියෙන නැතිවරු ඇමතිවරු මහ ඇමතිවරු සියලු දෙනාම ධාර්මික වෙනවා. ඒ හැමෝටම හිතෙන්න ඕනේ මේ අපේ රටේ අපේ ජනතාව අපි ඔක්කොම ටික කාලයක් ජීවත් වෙලා මැරෙලා යන අය මාමෙන්ම සියලු සත්‍යෝ නිරුක්තව නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලා බලන්න අහන්න කවුරුත් නැහැ. ඒ නිසා මේ මනුෂ්‍යයන්ගේ හිතවල තියෙන දුක හඳුනාගෙන දුක නිවන වැඩ පිළිවෙලකට යන්න නම් ධර්මානුකූලව සියලුම මනුෂ්‍ය කෙරෙහි සහා සමාන කරුණාමෛත්‍රියකින් සිතන්න පුරුදු වෙනවා. ඒක තමයි රටක සංහිඳියාව කියන එක ඇති වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු බුද්ධ වචනයට අනුව මානෙන් සියලු සත්‍යෝම නිරුක්තව නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ ප්‍රධානම කාර්යය. අන්සියල් සත්‍යයන්ගේ මෛත්‍රී කලේ උන්වහන්සේලාගේ මෛත්‍රිය තිබුණ නිසා. සියලු සත්‍යයන් කෙරෙහි මහා කරුණාවෙන් කටයුතු කළේ උන්වහන්සේට මහා කරුණාවක් තිබුණා. එන ඕනෑම දුක් ගැටක් ඉඳගෙන කරාගෙන ඉන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මහා කරුණාවේ මහා මෛත්‍රී මුදිතාවේ උපේක්ඛාවේ බලය වැඩි දියුණු කරගන්න. වැඩි වෙන්න මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන මේ ගුණයන් වැඩි දියුණු වෙන්න මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන ගුණයන් Taman තුළ වැඩි දියුණු කරගන්න. ඒ වැඩි දියුණු කරනකොට ගුණය වැඩෙනකොට ගුණයේ ප්‍රතිඵල ලැබෙනවා. අගුණය වැඩි වෙනකොට Taman ළඟ අගුණයේ ප්‍රතිඵල ලැබෙනවා. මේ කාර්යවන්තික පෞලේ අපේ සුද්ධෝදන මහ රජුගේ පරම්පරාවේ හිටපු එතුමාගේ සහෝදරයෙක් තමයි අමිතෝදන මහ රජු. එතුමා දසරාජ ධර්මයෙන් තමයි රට පාලනය කරගෙන ගියේ. ඉතින් දැහැමින් සමෙන් රට පාලනය කරනකොට එතුමා බොහොම ශ්‍රද්ධාවන්තයෙක් නිසා තුනුරුවන් පුදනවා, තුනුරුවන් ගරු කරනවා. තමන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේගේ සම්බන්ධ ප්‍රතිමාගේ සහෝදර නිසා ඒගොල්ලෝ බුදුහාමුදුරුවෝ නිසා වෙනස් වුණා. අනතිමානී ගුණ වැඩි වුණා. හැමෝම බණ භාවනා කළා. තමන්ට පුළුවන් කාලේ ඇවිල්ලා ඉඳ ලැබෙන වෙලාවට බණ භාවනා කළා. එවැනි පින්කම් කරගත්ත නිසාම අමිතෝදන රජු හොඳට හරියට රජෙක් හැටියට රට පාලනය කරගෙන ඉතින් එතුමාගේ අමිතෝදන රජුගේ පුතා තමයි අනුරුද්ධ මහ රහතන් වහන්සේ. උන්වහන්සේ පසු කාලයක රහතන් වහන්සේලා අතර දීපචක්ඛු ඥාන දිවස් ඇති අය අතරින් අගතනතොලට පත් වුණා. සෝමාසාවකයන් වහන්සේලා අතර දීපචක්ඛු ඥානය දිරස් තිබුණා. මහරහතන් වහන්සේලා අතරින් අගතන් පත් වුණා. දවසක් ඉතින් අනුරුද්ධ මහ රහතන් වහන්සේ අනිත් සියලුම භික්ෂුන් වහන්සේලා 500ක් සමග කිඹුල්වත්පුරේට වැඩමවලා නොගදහක් යට ඉඳගෙන විවේක කරගෙන බණ භාවනා කළා. මේක දැනගත්ත නෑයෝ අනුරුද්ධ මහ රහතන් වහන්සේ බලන්න වැඩියා. ඒ ආරාමයේ පිරිසිදෙන තරමට නුගහයට ආරාමයට වැඩි. අතුල් සත්‍යානාචි එදිලා කතා බහ කරනකොට
ඉතින් වැලීම් කිරීමට නිතර පැමිණෙන ජනතාවදී තමන් වහන්සේගේ එකම සහෝදරිය තමයි අනුරුද්ධ මහ රහතන් වහන්සේගේ රෝහිණී කුමරිය. ඉතින් මේ රෝහිණී කුමරිය ගැන වර්ණනා කරනකොට ධර්මයේ සඳහන් වෙන සමහර කතා පුවත් අහලා බලනකොට රන්වන් පාට සිරුරක් තිබුණු අංග සම්පූර්ණ තරුණ ගෑනු ළමයි. දුටුවන් සුවපත් කරන වර්ණයක් තිබුණා. ඉතාම සුන්දර පුණ්‍යවන්ත ජීවිතයක් ගත කරන කෙනෙක් තමයි මේ අනුරුද්ධ මහ රහතන් වහන්සේ වගේම මගේ සහෝදරියත් ඉතින් හොඳ ගුණ ධර්ම ඇති බොහොම පෝෂණය වෙලා දිලිසෙන රූප සම්පත්තියක් තිබුණු කෙනෙක්. ඉතින් හැමදාම එන්න සෙනග එනවා ස්වාමීන් වහන්සේලාට වන්දනමාන කරන්න මුදාරමත් සත්‍යංගන්සේ අනුරුද්ධ මහ රහතන් වහන්සේ එන ඥාතින්ගෙන් එනවා මේ වෙනදා අපේ නැගෙනී හැමදාම එනවා නිදිපුදන්නේ ඔක්කොම නෑදෑයෝ වෙනවා. මොකද අපේ නංගි මගේ නංගි රෝහිණී කුමරිය දැන් එන්නේ නැති. ඒකයි නෑදෑයෝ අම්මලා කතා කළේ ස්වාමීන් අනුරුද්ධ මහ රහතන් වහන්සේ මේ තරුණ නැගණියගේ මේ මෑතක ඉඳලා ඇඟේ දරුණු හැමේ රෝගයක් හටගෙන තියෙනවා. දද කුෂ්ඨ සුදු කබල ආදී නොයෙකුත් සනීප කරන්න බැරි විෂම රෝග හැමේ රෝග හට ගන්න. මාර්ගානේ දින බලයේ දින නිලයේ දින පාසල් වලට නොයෙක් දේවාල වලට කෝවිල් වලට පුදු පූජා පවත්වලා බාරහාර වෙනවා. මගේ ලෙඩ දුක් සුවපත් වෙනවා. අත මේ රෝගේ නිවාරණය වෙන්න සමහරු තමන්ගේ ලෙඩ දුක් දෙවියන්ට පවරනවා. රත්නයන්ට පවරනවා. බෝධිනාගයට පවරනවා. සයිසියට වටේ පූජා කරලා ප්‍රාර්ථනා කරනවා. දැන් දිනවත්නි මේ අනුරුද්ධ මහ රහතන් වහන්සේ තමන් වහන්සේගේ නැගණිය ගැන ඇහුවම සමෝම කිව්වා මේ රත්තරන් පාටේ හිටපු රෝහිණී කුමරිය නෝ කිමුල්වත්පුරේ හිටපු ලස්සනම ගැහණු ළමයා තරුණිය. එතුමියගේ හැමත රෝගයක් හැදෙලා මේ රෝගේ දරුණු ලෙස ඇඟේ පැතිරිලා ඒ ගඳය වැඩි වෙලා ඒ නිසා ඒ නිවාන්ත වෙලා බෙහෙත් දෙනවා. ලැජ්ජාවෙන් දැන් එන්නේ නැහැ කැලල් ගෙඩි කුෂ්ඨ ගඳ මේවා ඇඟේ තියෙනවා. ඒ නිසා රත්තරන් පාටේට කොමේ දියණිය එළියට බහින්න ලැජ්ජාවෙන් හිටියා. අනුරුද්ධ මහ රහතන් වහන්සේ තමන්ගේ සහෝදරය නැගණිය කෙරෙහි මහා කරුණාවෙන් තමන්ගේ නැගණිය රාජකීය පවුලේ ඥාතීන් සමග ගෙල් නොආරාමයේ ඉඳ හැදිලා තුවාල කැලල් ළඟ හැමතැනම අනිකර මුළු ඇඟම බටික් සල්ලා හැම විනාශ වෙලා රත්තරන් පාට දුන්නාම ඒ රෝගේ එන්නේ උස්සන්න වෙලා කොපමණ බෙහෙත් ඖෂධ කරලා සුවපත් වෙන්නේ. ඉතින් අනුරුද්ධ මහ රහතන් වහන්සේ නැගණිය කෙරෙහි කරුණාවෙන් ගෙන්නගෙන විමසනවා මොකද මේ වුනේ? ඉතින් නැගණිය කිව්වා ස්වාමීන් වහන්සේ මම දන්නේ නැහැ මම හදිසියෙම මම ලොක්සිතෝ නැතතු වෙලාවක මේ වගේ රෝගාබාධයක් ඇතිලා මම කායිකවත් ඉන්නවා මානසිකවත් ඉන්නවා අද හිතේ සංසිල්ලක් නැහැ. ස්වාමීන් වහන්සේට පුළුවන් නම් බුදුරජාණන් වහන්සේගෙන් විමසලා ගාලිකී වෛද්‍යවරු කවුරු හරි විශේෂඥ වෛද්‍යවරු වෙනවා නම් උන්ගේ අසනීපෙට බෙහෙත් ටිකක් ගන්න උදව් කරන්න මඟ පෙන්වන්න. ඉතින් අනුරුද්ධ මහ රහතන් වහන්සේ මේ රෝහිණී කුමරිය කාම සදාරින් ඇගේ හිත සුවපත් කරලා කිව්ව නැගණියනේ ගෞතම බුදුරජාණන් වහන්සේ අපේ ගුරු දේවයන් වහන්සේ අපේ ඥාති ඉතින් ඒ නිසා මේ මහප්පවිලාසක සියලු වෛද්‍යවරයන් කෙරෙහි ඖෂධ කෙරෙහි විශ්වාසය තියෙනවා වගේම
සත්‍යත වන බව දුකට වේදනා සියලු කායික මානසික රෝගවල මූල ධර්මය හොයාගන්න පුළුවන් ලෝකේ පරම සත්‍ය අවබෝධ කරගත්ත බුදුරජාණන් වහන්සේගෙන් අපි ගිහිලා විමසමු මොකද්ද මේක කරන්න ඕනේ. ඉංග්‍රීසිව පස්සම. පස්සේ රෝහිණී කුමරිය කැමති වුණා. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා විමසුවාම උන්වහන්සේ දැක්කා මේක අතීතයේ තමන්ටම කරගත්ත අකුසල කර්මයක විපාකයක් කියලා තියෙනවා. ඉතින් කොයිතරම් ඖෂධ කළත් සනීප වෙන්නේ. කර්ම රෝග වලට කොයිතරම් බෙහෙත් කළත් සනීප වෙන්නේ. විඳවන්න තියෙනවා. ඒකෙන් විඳවලා සමාජ ඒකෙන් මැරෙන්නම ඉඩ තියෙනවා. කෙනෙක් මැරෙන්න තියෙන වෙලාව වෙනස් කරන්න බැරි ඒකනේ. කොයිතරම් දෙයක් බලන්න අපේ රටේ කීර්තිමත් ස්වාමීන් වහන්සේලා ධර්මදර විනයදර ස්වාමීන් වහන්සේලා සිල්වත්කම ගුණවත්කම පුණ්‍යවන්තකම තියෙනවා ඒක ඔක්කොම තියෙනවා. නමුත් සමහරුන්ට සුව කරන්න බැරි රෝගාබාධ ඇතිලා තියෙනවා. හම්බ කරන වයින් වැඩිම මුදලා කියලා ගන්න දෙයක් තියෙනවා. මුළු ජීවිත කාලෙම දෙයක් කළා ඒ රෝගේ සුවපත් කරන්න බැහැ. සමහරට ඒ වර්ගයේ රෝග ඇදිච්චය සතියෙන් දෙකෙන් තනිකම ගෙදර ඇවිල්ලා. ඇයි මේ නිරෝගී සම්පත්තිය? මේ තීයති ගෞරවණීය නිරෝගී සම්පත්තිය. මොකද ඒ අත්යෙන් නිරෝගී වෙන්න ලොකු පිනක් තියෙනවා. ඒකට දුක නැතුව කරදරයක් නැතුව කායික සුවයෙන් මානසික සුවයෙන් ජීවත් වෙන්න හැමෝටම හොඳ පිනක් තියෙනවා. ඒක සල්ලි වලින් උවත් කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ අනුරුද්ධ මහ රහතන් වහන්සේට මතක් කළා මේ නැගණිය සංසාරේ එක්තරා ආත්මභාවයක බලපතල අකුසල කර්මයක් අපිට තියෙන ඒ කර්මයේ විපාකයේ හැටියට මනුෂ්‍යාත්මක පුදුලක් මේ වගේ දවුණු අමේ රෝගයක් හට ගන්නවා. තිරිසන් ආත්මිය උපන්නත් මේ වගේ රෝගයක් හට ගන්න ඉඩ තියෙනවා. භාවනාවක් කළා ඒ කරන හැම පින්කමක්ම පින්කම තුලින් අර කර්ම විපාක අඩු කරගන්න පුළුවන් කියලා. ඉතින් අනුරුද්ධ මහ රහතන් වහන්සේ බොහොම සන්තෝෂයි. කොයිනේ නැගණිය එකතු කරගෙන බුදුහාමුදුරන්ගෙන් අවවාදන ශාසනා ලබා ගන්නකොට බුදුරජාණන් වහන්සේ අනුරුද්ධ මහ රහතන් වහන්සේව දැනුවත් කළා මේ නැගණියගේ කර්ම විපාක සුවපත් කරන්න නම් රෝගාබාධ අඩු කරන්න නම් මේ දරුවා ලවා පින්කමක් කරනවා. බුදුරජාණන් වහන්සේගේ ඥාති පින්වත් නිසා තමන්ගේ බාප්පගේ සියතුමාගේ මලනුවන්ගේ සර්වදේන එක බුදුරජාණන් වහන්සේගේ අවවාද අනුශාසනා පිළිඅරගෙන මේ දියණියට පැවරුවා වික්ෂුන් වහන්සේලා වෙනුවෙන් අසුන් හලක් අදවා පූජා කරනවා. අසුන් හල කියන්නේ සංඝයා වහන්සේලා දුර බැහැරගෙන වැඩියාම විවේකාගාරය. අපේ රටේ නම් මොකද කියේ හම්බලම කියලා. ඒ කියන්නේ දුර බැහැර යන ගමම් ගිමන් යන අයට ටිකක් පෙරෙක්තුවට විඩාවටපත් වුණාම ඒ ගමනාන්තයට යන්න කලින් මගදී වාඩි වෙලා විවේක කරගෙන ආසනයක ටිකක් විවේක ඉඳලා යන අසුන් හලක්. ඒ රටේ ඉස්සර පන්සල් වල තිබුණා රජමැදුරේ තිබුණා ගමේ ගම් හැමතැනම අම්බලන් කියනවා තිබුණා. ගමේ මිනිස්සු එකතු වෙලා සියලු කර්ම විපාක දුරු කරගන්න සියලු දෙනාට උපනුපන් ආත්මවල කායික නිරෝගී භාවය මානසික නිරෝගී භාවය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් තමයි අන් අයගේ කායික සුවය සඳහා මානසික සුවය සඳහා මෙවැනි අසුන් හල් පනවලා පූජා කරන්නේ. රෝහිණී කුමරියට බුදුහාමගේ අවවාදයේ පැහැදිලි කළ දුන්නා. පස්සේ රෝහිණී කුමරිය මොකද කරන්නේ? තාම ගෞරවයෙන් දෙමව්පියන්ගේ නෑදෑයන්ගේ සහයෝගය ඇතුව මහා සංඝගමන වෙනුවෙන් ඒ වගේම එන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා වෙනුවෙන් විමන් හලක් නිර්මාණය හදලා විමාන තුන්හලක් හදලා සියල්ල සකසලා සපයලා බුදුපාමුක් මහා සංඝරත්නයේ වඩා හිඳවලා
එදා බුද්ධ ප්‍රමුඛ මහරහතන් වහන්සේලාට දානයන් දීලා මේ අසුන්හල සම්බුද්ධ ශාසනයට පූජා කරන්න තීරණය කළා. ඉතින් තීරණය කළා පූජා කළ දවසේ දානෙ පූජා කළා ඉවරනාට පස්සේ දානෙ වළඳලා අවසානයේදී මේ ලෝතර බුදුරජාණන් වහන්සේ මේ පූජා උත්සවයේ දවසේදී දන් වළඳලා ධර්ම දේශනා කරලා රෝහිණී කුමාරිය පෙර කළතු කර්ම විපාකයක් නිසා මේ දියණියට මේ ජඩ රෝගේ විපාක වශයෙන් කාලයක් වශයෙන් කර්ම විපාකයක් ඇතිව තිබුණු විපාකයේ දුරු කරන නිරෝගී සුව ලැබෙන විදිහට ධර්ම දේශනාවක් කළා. විපාක දේශනාව ඉතාමත්ම සරල ලෙස ලෝකේ සිදුවෙලා දුක් විඳින හැම අම්ම කෙනෙක්ම ලක්ෂණ අම්මේ පොඩ්ඩක් හිතන්නක බනහන ගම. ඔබට හැදිලා තියෙන රෝගය අනිත්‍යයක් තියෙන සමහරව බෙහෙතක් ගත්තම හොඳයි. බන කියන මරත් රෝගාබාධ තියෙනවා. මේ පැවිදි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සියලු සත්‍යයන්ටම උපදුනාම බක්කුල මහරහතන් වහන්සේ වගේ කීප දෙනෙකුට ඉතින් දුක් නිරෝගී භාවයේ දීර්ඝාෂ ලැබෙන්න පුළුවන්. ඒක කුසල විපාක. අකුසල විපාක හැටියෙනකොට අපි දන්නේ අකුසල් කියලා. සමහරවිට අකුසල් දන්නේ. ඉතින් මෙන්න මේ කතන්දරේ කියලා බුදුහාමුදුරුවෝ උපමා කතාවක් අතීත කතාවක් කියනවා. පෙර බණක් රජුගේ අගමැතිතුල සිටියේ රජුගේ එක් පුරංගනක් තමයි මේ අගමැතිය තමයි රෝහිණී කුමාරිය. ඒ අන්තපුරයේ තවත් කාන්තාවක් එක්ක වෛර කරනවා. ලක්ෂණ කාන්තාව. වෛර කරන කෝපයෙන් මේ පුරංගන නිදන ඇඳේ අහම්බිරිය ගෙනල්ලා තිබුණා. ඒ පුරංගන සිරුර හැමතැනම කැටීම් හටගෙන මුළු ඇඟේම සාමිලිය ගෑච්ච අන්තපුර කාන්තාවගේ කසල තුවාල වෙලා ඒවා ඉතින් ගිනි බවට පත් වෙනවා විසර ගිනි බව. ඒක අප්‍රමාණ දුකක් නෙවෙයි. සිරුරේ පැහැ නැතුව ගියා. සාසන නැතුව ගියා. ඉතින් මේ අගමැතිය අලියම නැගිට සිරුර බැලුව ඒ පුරගෙන යා බලලා ලැජ්ජෙන් කියලා ඒ දෙන්නම දුකටපත් වුණා. මෙන්න මේ තමන්ගේ හිතවත් යාළුවාව විනාශ කරන්න, යාගේ පාට විනාශ කරන්න, යාගේ සැපේ විනාශ කරන්න, කායික සුවය, මානසික සුවය විනාශ කරලා අසුදාලා දාන්නේ. ඒ වගේ ප්‍රාද දැන හෝ නොදැන මිනිස්සු ඉන්නවා. සමහර තමන්ගේ සැපයට බාධා කරනවා, අනුන්ට ලැබෙන තියෙන දේවල් කරනවා. බුදුහාමුදුරුවෝ දේශනා කළා මෙවැනි අකුසල කර්ම සංස්කාරය කළා තිබුණොත් ඒවා විපාක නතර කරන්න බෑමලා විපාක ඇටට එනවා. අකුසල රැස් නොකර ඉන්න උත්සාහ කරනවා. මේ විපාක අපි දීර්ඝ වශයෙන් ධර්මයේ සමාන වෙනවා. බුදුහාමුදුරුවෝ මේ රෝහිණී කුමාරිය අනුරුද්ධ මහරහතන් වහන්සේ ඇතුළු එතනට මහා සංඝරත්නයට උපාසක උපාසිකාවන්ට කර්ම විපාක තේරුම් ගන්න මෙන්න මේ ගාථාව දේශනා. ඕදං ජහේ වික්ඛ ජහේය මානං සංයෝජනං සබ්බමතික්ඛමෙය්‍ය කං නාම රූපස්මින් අසජ්ජමානං අසිංචානං නානුපතන්ති දුක්. මේ සිංහල තේරුම හරි ලස්සනද මේ ආකාරයට අපිට තේරුම් ගන්න වෙනවා. බුද්ධ වචනේ නිවැරදි වෙන ඕදං ජහේ මානං වික්ඛ ජහේය සබ්බං සංයෝජනං අතික්‍රමෙය්‍ය නාම රූපස්මින් අසජ්ජමානං අකිංචනං සං දුක්ඛං න අනුපත්තති. මේ වචන පෙළේ සිංහල අර්ථ ගත්තම ක්‍රෝධය දුරු කරන්නේ, මානය දුරු කරන්නේ, දස සංයෝජන ධර්මයන් ඉක්මවා කෙලෙස් කරදර කෙලෙස් මඩින්නවා නැති කරන්නේ. මේ සියලු දේවල් අතහැරලා සිත සමාධිගත කරගන්න පුද්ගලයාට කවදාකවත් කර්ම විපාක ඉන්නේ නැහැ. ඒක කෝදං ජහේ කියලා කියන මේ වචනේ තේරුමේ තියෙනවා ඒ කෝපේ දුරු කරගන්න. අපිට තියෙන ස්වයං කෝපය. සමහරවිට ඔස්සලකින් නැස්සෙන්න බෑ කියලා කියනවා.
මේ කෝපය දස ආකාරයකින් මතුවේ. ඒක දන්නවද? අසෝලා මට අවඩක්ම කලේ දැනුදු කරයි. මතුද එහෙම අවඩක්ම මට කරනවා ඇති. නුතුන අසෝලා මට අවඩක්ම කලයි. යා ඉතින් හිතනවා කව කෙනෙක් මට වරදක් කරයි මා විනාශ කරයි මට වගේ ජීවිතය කරනවා නැති කරයි කියලා හිතනවා. ඒක කරන්නේ හිතනවා. එමෙ හිතනවා දැනුත් කරයි අනාගතෙත් කරයි. ඒ වගේම මගේ හිතවත් අයට මිතුරන්ට අවඩක්ම කරයි. දැනුත් කරයි අනාගතෙත් කරයි. ඒ වගේම මගේ තරහකාරයන්ට මට විරුද්ධව අවඩක්ම එතන වැඩක්ම කරයි. ඔව් ඒක කරන්නේ මට තේන්න මගේ යාළුවාට උදව් උපකාර කරන්නේ මගේ හතුරන්ට උදව් උපකාර කරන්නේ මට තේන්න මගේ හතුරුලව මට කරදරයක් කරන්න කියලා හිතනවා ඒ කරන්නේ ඒකට දැනුත් කරනවා අනාගතේ අනිවාර්යයෙන් මගේ හතුරුත් එක්ක එකතු වෙලා මාව විනාශ කරයි කියලා ඒ ආකාර 10කින් අපේ හිතේ කෝපය හැදෙනවා අන්තිම එක තමයි බලන්නේ 9 10 වෙනි එක තමයි හරිම ලස්සන මහා පුදුම ධර්මදේශනාවක් මේක. සමහර විට සමහරුන්ට කෝපය උපදින කොහෙන්ද? ගලක මුලක කකුල වැදුනොත් එන්න ඒ ගලට ගහනවා පයින් මුලට ගහනවා පයින්. ඒ දහක ගලක මුලක කකුල වැදුනත් මේකට තැපුණොත් ඒකත් එක්ක කෝපය ඇති කරගෙන ඒවත් එක්ක අචේතනික වස්තුත් එක්ක රංගසෝදවල දෙනා මෙන්න මේක තමයි කෝපය කියන්නේ. මේක දුරු කරගන්න. මානෙ කියලා කියන්නේ සමන්ලන කියන උද්දච්චකම. ශබ්ද සංයෝජනය කියලා කියන්නේ සියලු සංයෝජන ධර්ම තියෙනවානේ. සංයෝජන ධර්ම 10ක් තියෙනවා. කොටසක් අපි කියනවා උද්දම් භාගීය සංයෝජන, ඕරම් භාගීය සංයෝජන කියලා. උද්දම් භාගීය සංයෝජන කියලා කියන්නේම අපි අපේ හිතේ හදාගෙන තියෙනවා සක්කාය දිට්ඨි විදිකිච්ඡාව සීලබ්බත පරාමාසයේ කාමරාග ව්‍යාපාරය. ඒ අපේ හිතවල හැදෙන කෙලෙස් යන අතට සිත ගලාගෙන යන ඔන්නේ තමයි. උරුගම්බල යන අපි උදාත කියන්නේ තමයි රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිද්‍යාව කියන දසවන්නේ වෙන දාන්න. මේ කෙලෙස් අපේ හිතේ නොවැදී පවත්වන්න නම් අනිවාර්යෙන් අපි මෛත්‍රී කරනවා. කර්ම විපාක නොවන හැටියට අපි අනුන්ට ආදරය කරන්න ඕනේ. අනුන්ට කරුණා මෛත්‍රියෙන් සැලකන්න ඕනේ. විශේෂයෙන් නුවන්තරන් හිත නිවාගෙන ජීවත් වෙනවා. අනුන්ගේ දේවල් බාහිර අරගෙන ඒවට එරෙහි වෙන්න යන්නේ. අනුන්ගේ දේවල් අපිට අනවශ්‍ය දේවල් කතා කරන්න යන්නේ. අනුන්ගේ දේවල් වලට ඇඟිලි ගහලා ඒවත් එක්ක ප්‍රශ්න මතු කරගෙන දුක් විඳින්න හදන්නේ. අත්කානං ගමයන්ති පංචසා ලෝක ඥානවන්තෝ සමන් දිහා බලමින් සමන්ගේ සිත දමනය කරගනිමින් සමන්ගේ හිතේ මෛත්‍රිය වැඩි දියුණු කරගෙන සමන්ගේ සංසාර ගමනේ සමන් නොදැනුවත් වන කර්ම විපාක අඩු කරගන්නවා මෛත්‍රිය සතෝදිය පහ කරන්න ඕනේ මානෙ නැතුව ජීවත් වෙන්න උත්සාහ කරන්න ඕනේ දස සංයෝජන ධර්ම වලට වහල් වෙන්නේ නැතුව හිතට එන කෙලෙස් ප්‍රහේණය කරනවා නම් පහ කර ගන්නවා නම් අපි දෙන බොහෝ ලෙඩ කර්ම විපාක පිළිවෙන්නේ. ඒක ඔබේ යම් අසනීපයක් තියෙනවා ඒක ඇරෙන්නේ නැත්නම් මොන හේතුවද මොන කර්මයේද කියලා ඔබ ටික කල්පනා කරගෙන ඔබට හිතා ගන්න පුළුවන්. මම මෙච්චර ගන්නවා ඒ මේක ඇරෙන්නේ නැත්නම් සමහර කියනවා අනේ අපේ ආන්දරුණී මේක කර්ම රෝගයක්. ඇත්තටම අවබෝධයක් තියෙනවා. බරපතල කර්මයක විපාකයක් වෙන්නේ නැති කියලා අපිට හිතා ගන්න පුළුවන් නම් අපිට එවන් වූ කර්ම විපාක නොයන තැනට මේ මොහොතේ ඉඳලා හිත හදා ගන්න ඕනේ. යාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දුම්නස් කියනවා අපිට මුරුම දේවල්. ඒක වැඩිපුර එන්නේ අපි විහිං සංසාරේ කරපු අකුසල කර්ම වල විපාකයක්. කලකම් පළවෙනි කොහොමද අපි යමක්
දැන හෝ නොදැන අකුසල කර්මයක් කරා නම් ඒක විපාකය අනිවාර්යෙන්ම ඒක විපාකය විඳින්න වෙනවා. නිසා වස්තවන් දෙනෝපින් කාම සත්‍යවිමෝ දිකාම ගෞරවයෙන් මේ ධර්ම දේශනාවේ දායකත්වයේ ධර්මයේ පිළිස අදම ඔබට කතා කළේ සිතේ ක්‍රෝධය දුරු කරගෙන මානය දුරු කරගෙන කෙලෙස් කරදර දුරු කරගෙන කරුණා මෛත්‍රියෙන් ජීවත් වෙන අයට සිහිනෙන්වත් දෙලක් දුක කරදරයක් ලැබෙන්නේ සංසාරේ දැන හෝ නොදැන මේවා කරගත්තොත් ඒවා ඒ කර්ම විපාක විඳින්න වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතින් එහෙමනම් ඔබට ඔබේ සංසාරගත කර්ම වේග තියෙනවා නම් ඒවා දුරු වෙලා ඔබට සනසිල්ලක්ම වේවා. පුළුවන් තරම් විවර්තන කාලයේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ධර්ම සාකච්ඡා කිරීමෙන් බුදුදහම නිවැරදිව තේරුම් අරගෙන ධර්මාභෝධයෙන් ජීවත් වෙන්න කරුණා මෛත්‍රී සිතිවිලිම උපකාර වේවායි හතවතින්ම ප්‍රාර්ථනා කරමි. අදිතාමත්ම ගෞරවයෙන් මෙම ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නේ රුක්ගහවිල වල්පොල අංක 44 දී නිවසේ පදිංචි ටීපී සමන්තා ජයවර්ධන නෝනා මහත්මිය ඇතුළු පවුලේ සියලුම පින්වත් සමන්තා ජයවර්ධන නෝනා මහත්මිය මේ ධර්ම දේශනාවේ දායකත්වයේ ලබාගෙන ප්‍රාර්ථනා කරන චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා මෙම ධර්ම දානමේ පින්කම දාන පාරමිතාවක්ම වේවා. තමන්ගේ පවුලේ නමින් මියගිය සියලු ඥාතීන්ට මේ පින අනුමෝදන් වේවා කියලායි සිතුමින් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තවත් දායකත්වයක් තියෙනවා. මාතර ඉපදීම් නගරයේ පදිංචි දයාවතී කිරින්දේවා ගුරුමෑණියන් ප්‍රියන්ත විමල ගුණ මහතාගේ පවුලේ සියලුම. ඒ සිල්වත් කිරින්දේවා මෞතුමිය ඇතුළේ පිරිසගේ ප්‍රාර්ථනාව ජූලි මාසයේ 4 වෙනිදා සිව්වන උපන්දිනයේ සමරුණු සෙතුනි සෙනෙත්‍යා දියණියටත් සැදිත සහ සෙතිත සුතුනුවන් දෙපළටත් මේ පින් මහිමෙන් අධ්‍යාත්මික කටයුතු ඇතුළු අනාගත කටයුතු සාර්ථක වේවා. සුජීවත්ව වෙතන මාතෘකාච්චි අම්මා ඇතුළු සියලු හිතවතුන්ට විවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා. අභාව ප්‍රාප්ත සිරිසේන විමල ගුණ පියතුමා කමලී විමල ගුණ සොහොයුරිය ඇතුළු සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා කියලායි ප්‍රාර්ථනා කරන්නේ. තවත් දායකත්වයක් තියෙනවා. ෆ්‍රාන්සියේ පදිංචි සුමංගා හිස්සේවා පින්වත් නෝනා මහත්මිය ඇතුළේ පවුලේ සියලු දෙනා පින්වත් සුමංගා ප්‍රාර්ථනා කරන්නේ ධර්ම දානමේ පින්කමේ ආශිර්වාද බලෙන් මේක වසර 18කට පෙර අභාව ප්‍රාප්ත වූ කරුණාපාල හේක්කේවා සෙනෙබර පියතුමාටත් අමරාමුතුමාල සෙනෙබර මෞතුමියටත් නිවන් සුව ප්‍රාර්ථනා කරමි. සුජීවත් වෙතන මංගා නිරුක්ෂී ගංගා ඇතුළු පවුලේ සියලු දෙනාගේ ඉදිරි කටයුතු සාර්ථක කරගෙන විවිධ රත්නයේ ආශිර්වාදය සියලු දෙවියන්ගේ රැකවරණයක් ප්‍රාර්ථනා කරගෙනයි පින්වත් සංකේ උමංගා අභිධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නේ. ඒ වගේම තවත් දායකත්වයක් තියෙනවා. ජායල ලේක් සිටි අංක 384 නිවසේ පදිංචි නිර්මලා ධර්මසේන නෝනා මහත්මිය ඉතාම ගෞරවයෙන් අද ධර්ම දේශනාවේ දායකත්වයක් ලබනවා. එතුමිය ප්‍රාර්ථනා කරන්නේ සුජීවත්ව වෙදෙන ලලිතා ධර්මසේන සමාදරණීය මෞතුමියටත් කනෝජා අනුෂා ලේෂාන් විශේෂ රුක්ෂාන් යන දරුවන්ටත් ආදරණීය සැමියාටත් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදේ ප්‍රාර්ථනා කිරීමටත් අභාව ප්‍රාප්ත වන්නට යෙදුණු එන් සෝමරත්න ධර්මසේන පියතුමාට ඒ වගේම නන්දාට සහ මාමාට අභාවයට පත් වූ සියලු මව් පාර්ශ්වයේ පිය පාර්ශ්වයේ සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරනවා. එහෙමනම් ඉතාමත්ම ගෞරවනීය ප්‍රාර්ථනා පෙරදරි කරගෙන මෙවන් වටිනා ධර්ම දේශනාවක දායකත්වයේ දරන ඒ රත්නන් දෙමව්පියන් මේ තරුණ දරුවන්ට විදේශයේ ගතව සිටින අයට මේ පිනම සතර දුකින් නිදහස් නිවන් දකින්නට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ ධර්ම දානමේ පින හේතු වේවායි එක සිතින්මයි ප්‍රාර්ථනා කරන්නේ. ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු ශාසනං ආකාශ